දියුණු කළ ආර්ය ධන 7ක් පිළිබඳව උන්වහන්සේ ලෝකයට දේශනා කළා. ඒවට අපි කියන්නේ සප්තාර්ය ධනය. මේ දේශනාව අහගෙන ඉන්න කාට හරි පුළුවන් නම් සප්තාර්ය ධනෙන් ආර්ය ධන කීපයක් හරි ඔබට ඔබේ ජීවිතය තුළ විද්‍යමාන කරගන්න, ඇති කරගන්න, සංවර්ධනය කරගන්න. උන්වහන්සේ වදාළ යා කවදාවත් දුප්පතෙක් වෙන්න බෑ. එයා කවදාවත් හිස් පුද්ගලයෙක් වෙන්න බෑ. එයා උදාර ප්‍රඥෙක්. ආර්ය ධනෙන් ධනවත් වූ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකෙක්. උන්වහන්සේ වදාලා කවදාවත් එයා මරණින් මතු පහළට වැටෙන්නේ නැහැ කියලා. දැන් අපි ඉක්මනින් කරගන්න ඕන දේ තමයි පින්නතුනි, බාහිර කමටහන් හොයා මහන්සි වෙනවට වඩා මරණින් මතු පහළට වැටීම නවත්ත ගත්තොත්, සුද්ධාවාස මාර්ගඵලලාභී දෙවිවරුන් අතර උපතක් තිබුණොත්, අපිට ඒ තුළම සද්ධර්මයේ වඩලා සසරින් එතර වෙන්න පුළුවන්. හැබැයි මරණින් මතු නිරය, പ്രേත ලෝකයේ, තිරිසන් අපාය වැනි අඳුරකට පහළකට වැටුනොත් කල්ප ගණන් එහි පැහැෙනෝ විනා ධර්ම මාර්ගයේ වඩන්න යුගයක් උදා වෙන්නේ නැහැ. ඒක කල්ප ගානකට දික් වෙනවා. දැන් බලන්න පින්නතුනි, අපි අත්තරින් එක ලාභයක් තියෙනවා. පින්නතුල මේක හිතන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කෙනෙක් සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණොත්, සෝවාන් ඵලයට පත් වුණොත්, එයා මේ කාමාවචර ලෝකේ නැවත උපදින්නේ ආත්ම භාව 7යි. එයා එතනින් ලෝකෙන් විනිර්මුක්ත වෙනවා. එයා සසරින් එතර වෙනවා. දැන් මේ ලාභේ නේද අපින් ගිලිහිමින් යන්නේ. උදේ නිින්දෙන් අවදි වෙනවා, මහරය නිින්දට යනවා, ආයතන පාලනය කරන්න, ආරාම පන්සල් පාලනය කරන්න, ලෝකේ තියෙන දැවැන්තම නිර්මාණ අපේ ආධ්‍යාත්මික ආයතනවල ඉදි කරන්න, ගිහි ඇත්තොනම් තනතුරු තානාන්තර උසස් වීම, ධනෙ රැකී ආරක්ෂා, දරුවන්ගේ ලෝකේ, යාන වාහන යකඩ ගොඩවල්, මේ බොහෝ දේ වෙනුවෙන් මහන්සි වෙන ලෝකයා මෙච්චර පැහැදිලි සසර කනතුරු දැනගෙන අනුතරින් මිදෙන බව අවබෝධ නොකරගන්නේ ඒක අවාසනාවක්. දැන් සද්ධර්මයේ කොතනකවත් නැණි පින්නතුනි ආස්වාදයේ විඳින්න එපා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ දහම ආස්වාදයෙන් පිරිච්ච දහමක්. හැබැයි ඒ ආස්වාදයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආදීනවේ දැනගෙන විඳින්න කියලා. අපි ආදීනවේ අමතක කරලා ආස්වාදයේ පස්සෙම නෙවෙයිද දුවන්නේ. ඇහැ දකින රූප, කන අහන ශබ්ද, නාසයේ දරන ගඳ සුවඳ, දිව උසුලන රස, ශරීරයේ සොයන ස්පර්ශ, සිත හොයන සිතුවිලි, අපි මේ වගේ පුදුමාකාර ආස්වාදයක් විඳිමින් ජීවිතය අරගෙන යනවා, ගෙව යනවා. මන් නිරතුරු මගේ දේශනාවලදී ඔබට කියනවා, අපි ගෙවා දමන හැම රාත්‍රියක්ම පහන් වෙද්දී අපේ ජීවිතින් අපිට අහිමි වෙනවා. ඒ ගෙවීගේ රැය අපිට ආපහු ලැබෙන්නේ නැහැ. ඒ උදාවිච්ච උදෑසන දහවල අපිට ආපහු ලැබෙන්නේ නැහැ. ඒ ගෙවා දමන ජීවිතය අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් නම්, මහරෑ නින්දට ගිහින් නින්ද තමන් ළඟට එනතුරු ගෙවීගේ හැම රැයක්ම ආවර්ජනා කරද්දී, මෙනෙහි කරද්දී පුදුමාකාර සතුටක් දැනේ. අර්ථවත්ව මම දවස ගෙවුවා. දහමට අනුව මම අද දවස ගත කළා කියලා. කීයෙන් කී දෙනාටද පින්නතුනි එහෙම හිතලා හිත හදාගන්න පුළුවන්? ඒ නිසා ඔබ අප්‍රමාදීව මේ ආර්ය ධනෙ ජීවිතය තුළ දියුණු කරගන්න. ගාථා රත්නෙන් මතුවෙන පළවෙනි ආර්ය ධනෙ තමයි සද්ධා ධනෙ. තුනුරුවන් කෙරෙහි සද්ධාව මතු කර ගැනීම. අපි නිරතුරු මේ ගැන ඔබව සිහිපත් කරන්නේ ඇයි? ඔබ තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාව තියෙන ශ්‍රාවකයෙක් බවට පත්වෙයි කියන බලාපොරොත්තුවෙන්. පිනුතුනි, අව්‍යාජව තෙරුවන් කෙරෙහි හිත පහදවා ගත්ත කෙනෙක් මේ ජීවිතය ලබන ලොකුම ලාභේ තමයි
අවසාන කොනේ සිහි මුලා වෙන්නේ නැහැ. එයා හොඳ සිහි කල්පනාවෙන් දැස පියාගන්නවා. සුද්ධාවාස තලයක උපත ලබනවා. අද අපේ රටේ තියෙන බරපතල අනතුරු පින්නතුනි හුඟක් වියපත් දෙමව්පියෝ සිහි මුලාවෙන් තමයි අවසාන දින කීපය ගෙවන්නේ. වාහනයක උනත් අනතුරක් පීඩාවක් වෙන අය ලෙඩ ඇඳි අවසාන කාලේ සිහි කල්පනාව නැතුව තමයි ගත කරන්නේ. අසිහින් මෙයා මරණයට පත් වෙලා ඊළඟ මතු භවයේ කොතන අල්ල ගන්නවද කියලා අපිට කෙල්ලීම කියන්න බෑ. ඒ නිසා මේ අනතුරින් ගැලවෙන්න කැමති හැම කෙනෙක්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ කියන්නේ විශ්වාසයෙනි. නවාරාදී බුදුගුණ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන ඒ ගුණ මෙනෙහි කරන්න. සද්ධර්මයේ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන ස්වාක්ඛාතාදී ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. වීතරාගී මහරහත් පරපුරේ සංඝ රත්නයේ කෙරෙහි අවබෝධයෙන් හිත පහදවා ගන්න. ආර්යයන් වහන්සේලගේ චරිත කතා කියවලා ඒ ආර්යයන් වහන්සේලගේ මග සුළුවෙන් හෝ අනුගමනය කරන්න ඔබ මහන්සි වෙන්න ඕන. මේක වචනින් කියන තරම් ලේසි දෙයක් නෙමෙයි පින්නතුනි. භාග්‍යවතුන් වහන්සේගේ ඊටාම උතුම් උපමාවක් තියෙනවා සද්ධාව කෙරෙහි. විශාල කඩුවක මුනතෙහි කඩුව ඔසවලා මුනත ඉහළට තියෙන කඩුව ඔසවලා ඒ මුනතෙහි අබෑටයක් තියන්නේ කව බිමට වැටෙන්නේ නැතුව. කඩුව මුනතෙහි තැබූ අබෑටයේසේ කෙනෙක්ගේ සද්ධාව පිහිටව ගන්න එක ලේසි දෙයක් නෙවෙයි පින්නතුනි. දැන් ඔබ හිතයි මට හොඳට සද්ධාව තියෙනවනි කියලා. ඔව්. අහන්න දකින්න හැම දෙයකම සාදු නාද දෙමින් පෙරහැර කරමින් විශාල වියදම් කරමින් ලෝකයාගේ ආකර්ෂණීය දිනා ගන්න වැඩ කරමින් අද අපේ සමාජයේ හුඟක් දිනා පින්කම් කරන බව පේනවා. හැබැයි ඒ සාදු නාද දීම අව්‍යාජ සද්ධාව නෙමෙයි. විශ්වාසය තුල අවබෝධය තුල ඇතිවෙන සද්ධාව නෙවෙයි. පින්තුනි භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරන්න. ඉපදෙන මැරෙන සසරින් එතෙර වෙන මඟ භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරලා සරණ යාම. සද්ධර්මයේ විශ්වාස කරලා සරණ යාම. ශ්‍රාවක සංඝ රත්නේ විශ්වාස කරලා සරණ යාම. දැන් පින්නතුන්ට මතක ඇති මහා මගේ යමක් ඉල්ලගෙන ජීවත් වෙන යාචක පිඬුසිඟා වඩින වීතරාගේ ආර්යයන් වහන්සේලා දැකලා හිත පහදව ගන්නවා. තමන්ට ලැබිච්ච බත් මුල ඒ වෙනකොට ඉතුරු වෙලා තියෙන ටිකයි. අනිත් ටික ඔක්කොම අනුභව කරලා ඒ අතින් එකතු කළ ඉතුරු ඉඳුල් බත් ටික පාත්‍රයට පූජා කරනවා. ඒ ආර්යයන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාවෙන් කරන පූජාව කල්ප ගණන් සුගතිය ලබන්න තරම් උපකාර වෙනවා. ඔබ දින දානයත් යාචකීන් මහමගේ දා දුන් බත් මුල පූජා කළ දානයත් අතර වෙනස ඔබට අවබෝධ වෙන්න ඕන. දහස් ගණන් ස්වාමින් වහන්සේලා වඩම්මල දන් පෙන් දෙනවා. බලහත්කාරයෙන් දායක කාරකාදීන්ට පරිස්කාර දානමාන යාන වාහන පාසුකම් ආසන බලහත්කාරයෙන් පවරනවා. ඒව එකතු කරගෙන ලෝකයට පේන්න කටවුට් බැනර් ප්‍රදර්ශනය කරලා දෙන මහ දානයත් අසරණ දුගියෙකු වීදියේක තමන් අනුභව කළ බත් මුල ඉතුරු බත් සරලුව ආර්යයන් වහන්සේට සද්ධාවෙන් පිදූ දානයත් අතර වෙනස ඔබට අවබෝධ වෙන්න ඕන. ඒ නිසා පින්වතුනි තුනුරුවන් කෙරෙහි සද්ධාව මතු කරගන්න. දැන් මට්ට කුණ්ඩලී කතාව ඒ තරුණ පුතාගේ කතාව පින්නතුල් අහලා තියෙනවා. ඒ අම්මා තාත්තගේ එකම පුතා. තාත්තා මහා ධනයක් තිබිච්ච සිටුවරේ. හැමදාම පුතාට දීපු අවවාදය මොකක්ද? පව්කාර අවවාදයක් නේ. පුතේ පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරා 7ක ධනෙ මම සතුව තියෙනවා. මගේ දිව්‍ය පුරාවත් එකතු කරපු ධනෙ මෙතනට එකතු වෙනවා. මේ සියල්ල පුතේ ධනය ඔබට බාරයි රැකගන්න. එක කහවණුවක්වත් වියදම් කරන්න එපා. ඒක වියදමක් විනා ආදායමක් නොවේයි.
තාත්තා දීපු අවවාදය. අවසානයේ පුතා ලෙඩ වුණාම බෙහෙත් ටිකක් ගන්න වෛද්‍යවරයෙකුට වියදමක් කළේ නැහැ. ධනියට ඇති ලෝභය. පුතාගේ ලෙඩ ආරංචි වෙලා බලන්න ඥාතීන් ගමේ ඇත්තු ගෙදරට එද්දී මේ මහදණිය දැක්කොත් හොඳ නෑනි කියලා පුතාව ඇදගෙන ගිහින් පැදුර පිටින් පිළේ නිදි කෙරෙව්වා. එහෙමයි නැතුවා නෙමෙයි සමාජයේ. දරුව වෙනුවෙන් කී කියන්නේ උපයන්නේ. දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න කී කියන්නේ උපයන්නේ. දරුවෝ තුරුණු වී ඒවා කළමනාකරණය කළ ආයෝජනය කරගෙන ජීවිත ගොඩනගා ගන්න පුළුවන් වී දරුවන්ට ඒවා බෙදලා හදලා දෙන්නේ නැහැ. අම්මලා තාත්තලා ඒවා මනසිනුයි අතිනුයි දෙකින්ම අල්ලගෙන වයසට යන කලින් ඉඳලා හදිස්සියේ වියපත් වෙනවා, මරණයටපත් වෙනවා. දරුවෝ අතර කොච්චර අරුබුදාද අපේ සමාජය හැදිලා තියෙනවද? සිංහල බෞද්ධ පවුල් සංස්ථා ගරා වැටිලා, කඩා වැටිලා. දෙමව්පියෝ විය කියාමින් පසු දීපල අරුබුද තුල මේ අපරාධය කරන්නේ දෙමව්පියෝනි. ධනිය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා. ඒ අපරාධය කරන්න එපා. මට්ට කොණ්ඩලීටත් උනේ ටික නිව. පිළේ වැතිරී අවසන් දින කීපයේ ගත කරද්දී මට්ට කොණ්ඩලී දවසක් දකින්නවා ඈත පාරේ භාග්‍යවතුන් වහන්සේ පෙරවරුෙහි පිණ්ඩපාතේ වඩිනවා. උදෑසනම 500ක් පමණ සාමින් වහන්සේලා හරියට ගණන් කරගන්න බැරි වුණා. මට්ට කොණ්ඩලී වැතිරී ලෙඩ පැදුරේ මහා මග වඩින භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන හිත පහදවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අරමුණු කරගෙන මනසින් වන්දනා කළා. අමාරුවෙන් දෑත් එකතු කරගෙන නිදාගෙනම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වන්දනා කරගෙන හිත පිහිටුවා ගත්ත බුදු ගුණ කෙරෙහි. පහවදාටත් ඒ අරමුණ තිබුණා. පහවදා බුදුරජාණන් වහන්සේ කෙරෙහි උපන් සද්ධාව අරමුණු කරගෙනම අසරණ මට්ට කුණ්ඩලී මරණයටපත් වෙනවා. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ දැකලා හිත පහදවා ගැනීම ලාභයක් වුණා. මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපන්නේ. තෘෂ්ණාවෙන් පිරිච්ච තාත්තටත් ධර්මයේ කිව්වනේ. පියා විහාරයට යවල සද්ධර්මය අවබෝධ කරවලා තෘෂ්ණාවේ භයානකකම ඊත්තු ගන්නලා ජීවත් වෙන්නේ යමක් තියාගෙන අන් සියල්ල දන් දුන්නයි පියා. මට්ට කුණ්ඩලී පුතණුවන් දිව්‍ය පුත්‍රයෙක්ව කළ මඟ පෙන්වීම තුල දැන් බලන්න අසරණ වෙලා රෝගීව පිළේ පැදුර නිදන් ඉද්දිත් භාග්‍යවතුන් වහන්සේ දැකලා හිත පහදවාගෙන අව්‍යාජ සද්ධාව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගත්ත පිණින් මට්ට කුණ්ඩලියේ සා විශාල ලාභයක් ලැබුවේ. පින්වත් ඔබ භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරන්න. සද්ධර්මයේ විශ්වාස කරන්න. වීතරාගී මහරහත් පරපුරේ ශ්‍රාවක සංඝරත්නයේ විශ්වාස කරලා තිරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. දෙවනි කාරණේ තමයි සීල දනං. සිල්වත් බව. සීලය කියලා කියන්නේ අපි නිරතුරු දේශනාවලදී ඔබ සිහිපත් කරනවා හීලෑ බව. කය වචන දෙක සංසුන් කර ගැනීම උතුම් සීලයයි. දැන් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා දීඝජානු තරුණ බ්‍රාහ්මණ පුතෙක්. දීඝජානු බ්‍රාහ්මණ පුතා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ අහන්නේ ඔබ ගැන. ස්වාමින් වහන්සේලා ගැන නෙවෙයි මේ බණ අහන ගිහි ඔබ ගැන. දීඝජානු අහනෝ ස්වාමීනි අපි ගිහියෝ. විඩාබර ජීවිත ගෙවන්නේ. දරුවෝ හදන්න ඕන. අමුදරුවන් පෝෂණය කරන්න ඕන. වියපත් මව්පියන්ට සලකන්න ඕන. ආගමික ශාස්ත්‍රූන්ට පුද පූජා පවත්වන්න ඕන. ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕන. යහළුවන්ට යුතුයකම් ඉටු කරන්න ඕන. දැන් බලන්නකෝ ගිහි ජීවිතයක තියෙන කාර්යභාරය. ඔය කාර්යභාරයෙන් කීයක්ද අපේ ඇත්ත ඉටු කරන්නේ? හුඟක් දේවල් දැන මග අරිනවා. වියපත් දෙමව්පියෝ ගැන නම් ඊටාම දුක්බරයි ජීවිතේ. පහුගිය දවසක අපට ආරංචියක් ලැබුණා. මේ දේශනාවේදී ආරංචිය සිහිපත් කරන්න ඕන. ඔබ ඔබේ යුතුයකම් ඉටු කළාද ගිහියෙක් හැටියට අර දීඝජානු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මතක් කළ යුතුයකම් ඔබ ඉටු කළාද?
අමුදරුවන් වෙනුවෙන්, වියපත් දෙමව්පියන් වෙනුවෙන්, ආගමී